වස්සාන ධර්ම දේශනා මතක තියාගන්න තමන්ව හදන්න පුළුවන් තමන්ට විතරයි. එහෙම හැදුවේ නැත්තම් තමන්ටම තමයි ඒකේ දුක විපාක විඳින්න වෙන්නේ. අර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ ධම්මපදයේ වටිනා ගාථාවක තියෙනවා අඥාන මෝඩ කෙනා සුළු සතුටක් වෙනුවෙන් මහ දුකක් කරගහනවලු. ප්‍රඥාවන්ත කෙනා මහ සැපක් වෙනුවෙන් සුළු තෘප්තිය අත්හැරලා දාලා සුළු දුකක් විඳිනවලු. එතකොට අපි කල්පනා කළ යුතු වෙන්නේ අද ගැන හිතලමත් නෙවෙයි වැඩ කරන්න ඕන. අනාගතය ගැන වචනය ගැන කල්පනා කරනකොට අනාගත කියන්නේ ආපු නැති කොටස. එතකොට අනාගතය කියන වචනයත් එක්ක කල්පනා කරන්න ඕන ආපු නැති කොටස කොච්චර කාලයක්ද? ඒක මරණින් ඉවරද? නැත්නම් එතනින් පස්සේ ගමනත් අයිති වෙන්නේ අනාගතයට නේද? එහෙනම් මොන තාලෙන් හරි හම්බ කරනවා කියන එක නෙවෙයි. මොන තාලෙන් හරි සතුටු වෙනවා කියන එක නෙවෙයි. මොන තාලෙන් හරි දියුණු වෙනවා කියන එක නෙවෙයි පින්වත්නි කල්පනා කළ යුතු වෙන්නේ මම හරි තාලෙටයි යන්න ඕන. ඇයි ඒ මරණින් පස්සේ මේ ගමන අවසන් වෙන්නේ නෑ. එතනින් එහා කොටසත් අනාගතයටම තමයි අයිති වෙන්නේ. ඒ නිසා මම මගේ ගමන සාර්ථක කරගන්න ඕන. මහා සැපයක් වෙනුවෙන් සුළු තෘප්තියින් අත්හැරලා දාන්න වෙනවා පින්වත්නි. හැබැයි මේ తాවකාලිකව ලැබුණු ලැබුම්හල తాවකාලිකව ලබාගත්තු මේ නිවස තුල වාසය කරන කාලේ අපි වැරදි වැඩ කරනවා නම් අර කියන අකුසල කර්ම කරනවා නම් තමන් විසින් මේ සිදු කරන අකුසල කර්මයට සසර පුරාම දුක් විපාක භුක්ති විඳින්න සිද්ධ වෙනවානේ. එතකොට ඒ සසර පුරාම දුක් විඳින්න හේතු වන අකුසල කර්මය කරන්න හේතු වෙච්ච ශරීරය නම් පස් වෙලා යයිනේ. ඒක අලු වෙලා යයිනේ. හැබැයි ඒ අලු වෙච්ච පස් වෙච්ච කුණු වෙච්ච ශරීරය පිනවන්න හිතාගෙන කරපු නරක කර්ම ටික උස්සගෙන දුවනවානේ. බලන්නකො විවිධ කතා ඇසුරු කරගෙන අපට ඒ කර්මයේ විපාක පිළිබඳව පැහැදිලි වෙනවානේ. මුගලන් මහරහතන් වහන්සේට මොකද වුනේ? අවසාන භවයේ වුණත් අග්‍ර ශ්‍රාවකයන්න් වහන්සේ වුණත් කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වුණත් අර එක්තරා භවයක සුළු තෘප්තියක් වෙනුවෙන් කරපු මහා අපරාධය නිසා කල්ප ගණන් දුක් විඳින්න උනානේ. එතකොට බලන්න తాවකාලික වින්දනය අත්හැරලා දාන්න පින්වත්නි මහා සැපයක් විඳින්න නම් ඒක අපි කල්පනා කළ යුතුයි. අපේ මිනිස්සු මොකද කරන්නේ? මහා දුකක් කරගහනවා తాවකාලික වින්දනයක් ලබා ගැනීම උදෙසා. ඒක සම්පූර්ණයෙන්ම මෝඩ කටයුත්තක් හැටියටයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුරුණෑගල හිඳගොල්ල ගලහේනවත්ත ලිපිණයෙහි පදිංචි දැනට කුවේට්හි සේවයේ නියුතු RGI කුමාරී මහත්මිය. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ පෙබරවාරි මාස 7 වන දින සිය 65 වන ජන්මදිනය සමරන දයාපර මෑණියන් වන RG කරුණාවතී මණිකේ මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනය හා දීර්ඝායුෂ සෙත් ප්‍රාර්ථනා කිරීමයි. අද දේශකයාණන් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතන වාසී පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මස්සකෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්ම බන්ධු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා
තස්ස දායාදෝ භවිස්සාමීති පබ්බජිතේන අභින්හං පච්ච වික්ඛිතබ්බන්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශනය කරන දායකත්ව ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ගලහේනවත්ත හිඳගොල්ල කුරුණෑගල ලිපිනයෙහි පදිංචි දැනට කුවේට්හි සේවයේ යෙදී සිටින RGI කුමාරි මහත්මිය ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් එකට එකතු වෙලා අද මේ උතුම් පින්කම සම්පූර්ණත්වයට පත් කරලා බලාපොරොත්තු වෙන්නේ පෙබරවාරි මාසයේ 7 වන දින උපන්දිනයේ සමරන RG කරුණාවති මැණිකේ උපාසිකා මාතාවට එතුමියගේ 65 වන උපන්දිනය නිමිති කරගෙන එතුමියට තුන්රුවනේ ආශිර්වාදය නිතු නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න. බොහොම වටින අරමුණක් මූලික තැන තියාගෙන ආදරණීය RJ කරුණාවති මැණිකේ උපාසිකා මාතාව ඇතුළු කොයි කාටත් දෙන්න පුළුවන් වටිනාම ත්‍යාගය ලබා දෙන්නටයි කොයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව යම්කිසි කෙනෙක් කාලය ගත කරනවා නම් ඒ කෙනාට මෙලොව පරලොව දෙභවයේම සුවපත් භාවයට පත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ අත්ව අහලා තියෙනවා සෝතාපන්න ඵලය පිළිබඳව. උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා යන ගමන් මගේදී ප්‍රථම කොට ලබා ගන්න පුළුවන්කම ලැබෙන මාර්ගඵලය තමයි සෝතාපන්න ඵලය කියලා කියන්නේ. සෝතාපන්න ඵලයට පත් වෙනවා කියලා කියන්නේ ඉතිරි ගමන යන්න පහසුයි කියන එකයි. කවුරු හරි විමසුවොත් සෝතාපන්න ඵලයට පත් වෙන එකද අමාරු, සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙන එකද අමාරු කියලා දෙන්න තියෙන සාර්ථකම පිළිතුර තමයි සෝතාපන්න ඵලයට පත් වෙන එක අමාරුයි කියන එක. මොකද හේතුව සෝතාපන්න ඵලයට පත් වෙන්න කොච්චර මේ සසරේ සැරිසරන සත්වයෝ මහන්සි ගන්නවද? හැබැයි සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙකුට කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා භව 7ක් ඇතුළතදී. එතකොට සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙක් භව 7ක් ඇතුළත භව 7ක්ම යනකම් ඉන්නවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නැහැ. භව 7ක් ඇතුළතදී අනිවාර්යෙන්ම සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙනවමයි. සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙකුට 8 වෙනි භවයක උපතක් කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒකෙන් පැහැදිලි වෙනවා සෝතාපන්න ඵලයට පත් වෙනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙවෙයි කියන එක. සෝතාපන්න ඵලයට පත් වෙන කෙනෙක් දස සංයෝජන වලින් 3ක් සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරනවා. ඒ සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරන සංයෝජන 3 තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම 3. එතකොට සක්කාය දිට්ඨි කියන්නේ මමය මාගේය යන දෘෂ්ටිය. විචිකිච්ඡා කියලා කියන්නේ බුද්ධ ආදී අටතැන් පිළිබඳව තමන්ගේ හිත තුළ ඇතිවන සැකය. සීලබ්බත පරාමාස කියලා කියන්නේ වැරදි සිල් වෘත. මෙන්න මේ විදියට හිටියොත් පව් ගෙවන්න පුළුවන් කියලා සමහර අය වැරදි වෘත සමාදන් වුණා. වැරදි සිල් රැක්කා. එතකොට ආර්ය සීලයෙන් තොරව, ආර්ය සීලය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ සීලය. ඒ තමයි කය සහ වචනය කියන දොරටු දෙක සංවරෙහි පිහිටුවාගෙන කටයුතු කරන එක. එතකොට ආර්ය නොවන සීලයකුත් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වෙනකොට සමහර මිනිස්සු
හරක් වගේ ඉඳලා පව් ගෙවන්න පුළුවන් කියලා හිතලා ඒ හරකෙකුගේ ක්‍රමවේදය අනුගමනය කරමින් ඒ ගෝසීලය රැක්කා. ගෝ වෘත කියලා කියන්නේ ඒකට. එතකොට ඒ විදියට වැරදි සිල් වැරදි වෘත වැරදි අර්ථයක් උදෙසා වැරදි අදහසක් උදෙසා සිල් රකින්න එකත් සීලබ්බත පරාමාස ගණයට වැටෙනවා. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන ප්‍රහීන කිරීමෙන් සෝතාපන්න ඵලයට පත් වෙනවා. සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙක් පිළිබඳව ස්ථිරවම කියන්න පුළුවන් කාරණාවක් බවට පත් වෙනවා. ඒකේනා දුගතියක නම් කිසිසේත්ම උපදින්නේ නැහැ. එතකොට අපට පැහැදිලි කරගන්න පුළුවන් කාරණාවක් බවට පත් වෙනවා පින්වත්නි. යම් කිසි සත්වයක දුගතියක උත්පත්තියක් ලබනවා නම් ඒ දුගතියක උපදින්න හේතු වන ප්‍රධානම කාරණා තුනක් තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එහෙනම් අපි අතින් යම් කිසි පාපකාරී කටයුත්තක් කෙරෙනවා නම් වැරදි කටයුත්තක් කෙරෙනවා නම් අකුසලයක් සිද්ධ වෙනවා නම් ඒ අකුසලය සිද්ධ වෙන්න ප්‍රධාන හේතු තුන තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන්නේ. එතකොට ඒ තුනෙනුත් පින්වත්නි වැඩිපුරම පව් කෙරෙන්නේ සක්කාය දිට්ඨිය නිසා. මමය මාගේය යන දැඩි දෘෂ්ටිය නිසා තමයි මිනිස්සු ගොඩක් පව්කම් කරන්නේ. දැන් සත්ව ඝාතන අකුසල කර්මය නැත්තම් මිනී මරණ එක ඒ වගේ වැරැද්දක් ගැන කල්පනා කළොත් ඒ දේ කරන්න ප්‍රධානම හේතුව තමයි මම රැකෙන්න ඕන කියන පදනම. මට කිසිම සතෙක්ගෙන් හානියක් වෙන්න බෑ. මට හානි කරන්න එන කෙනාව මම නැති කරනවා කියන ඒ දෘෂ්ටිය තුළ දෘෂ්ටිගත වෙච්ච කෙනා තමයි සත්ව ඝාතන අකුසල කර්මෙහි යෙදෙන්නේ. හොරකම් කරන්නෙත් ඒ දෘෂ්ටිය නිසා. කාමයන්හි වර්ධවා හැසිරෙමින් පරපුරුෂ සේවනය පරදාර සේවනයේහි යෙදෙන්නෙත් අන්න අර සක්කාය දිට්ඨිය නිසා. බොරු කියන්නෙත් ඒකයි. මද්ද්‍රව්‍ය සුරාව ආදී දේවල් වලට යොමු වෙමින් වැරදි වැඩවල යෙදෙන්නෙත් ඒ හේතුව නිසයි. එතකොට යම් කිසි කෙනෙකුට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන නැත්තටම නැති කරලා දාන්න පුළුවන් නම් ඒකේනා සුගතිගාමි වෙනවාමයි. එතකොට සෝතාපන්න ඵලයට පත්වීම සඳහා ඒ කියන්නේ නිවන පිණිස ලොකු පියවරක් ඉදිරියට තැබීම සඳහා මූලික අංගය සම්පූර්ණ කර ගැනීම සඳහා දුගති මාර්ගය වහලා දාලා සුගතියට මාර්ගය විවෘත කර ගැනීම සඳහා ඒ සංයෝජන ධර්ම තුන ප්‍රහීන කරන්න හේතු වන අංග හතරක් ගැන බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ඒ අංග හතරට කියනවා සෝතාපට්ටි අංග කියලා. පළවෙනි කාරණාව තමයි සත්පුරිස සංසේවෝ සෝතාපට්ටි අංගං. සත්පුරුෂ කල්යාණ ගුණ තියෙන උදවිය තමන්ගේ ජීවිතයට ඇසුරට ගැනීම, කල්යාණ මිත්‍රයන් ජීවිතයට එකතු කර ගැනීම. එතකොට කල්යාණ මිත්‍ර සත්පුරුෂ උදවියගේ ඇසුරක් තමන්ගේ ජීවිතයට එකතු කර ගන්නවා නම් හොඳට මතක තියාගන්න එය සෝතාපන්න ඵලයට පත්වීම පිණිස හේතු වන ප්‍රධාන අංගයක් බවට පත් වෙනවා. ඔය තමයි පළවෙනි කාරණය. ඊළඟට දෙවෙනි කාරණාව හැටියට පෙන්නනවා සද්ධම්ම සවනං සෝතාපට්ටි අංගම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ශ්‍රවණය කිරීම සෝතාපන්න ඵලයට පත්වීම පිණිස හේතු වන අංගයක්. එතකොට සෝවාන් ඵලයට පත්වෙන්න හේතු වන අංගයක් කියනකොට ඔය අත තේරුම් ගන්න ඕන අර සක්කාය දිට්ඨිය නැතිකරන්න, විචිකිච්ඡාව නැතිකරන්න, සීලබ්බත පරාමාස නැතිකරන්න හේතු වන කාරණා මේ. ඒ කියන්නේ දුගතියට නොවැටි ඉන්න හේතු වන කාරණා. ඊළඟට යෝනිසෝ මනසිකාරෝ සෝතාපට්ටි අංගං. ප්‍රඥාවෙන් යුක්තව දකින්න ලැබෙන දේවල් පිළිබඳව දැකීම. අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ පින්වත්නි ප්‍රඥා ඇස විවෘත නොකොට ලෝකයේ දෙස දැකීම, බැලීම. අපට බුදුහාමුදුරුවෝ බලන්න කියලා කිව්වේ ප්‍රඥා ඇස වහගෙන නෙවෙයි. ප්‍රඥා ඇස විවෘත කරගෙන.
එතකොට මේ ඇස් දෙකෙන් පෙනෙන දේවල් ප්‍රඥා ඇසත් විවෘත කරලා බලන්න පුළුවන් නම් ඒ තුලින් පෙනෙන දේ ප්‍රඥාස වහගෙන ඇස් දෙකෙන් පෙනෙනකොට දකින්න හම්බෙන්නේ නැහැ. එතකොට යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ යමක ගැඹුරු ස්වභාවය යමක් තුල අන්තර්ගත යථා ස්වභාවය පිළිබඳව දැක ගැනීමේ ස්වභාවය. ඒකට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට යෝනිසෝ මනසිකාරය සෝතාපට්ටි ඵලයට පත්වීම පිණිස හේතු වන ප්‍රධාන කාරණාවක් බවට පත් වෙනවා. ඊළඟට අවසානයට පැහැදිලි කරන කාරණාව තමයි ධම්මානුධම්ම පටිපත්ති සෝතාපට්ටි අංගං. දැන් ධර්මයේ ශ්‍රවණය කරනවා, කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරනවා, යෝනිසෝ මනසිකාරය තියෙනවා. ඒ තුල ජීවිතය ගත කිරීම ධර්මයට අනුගතව තමන්ගේ දිවිගමන ඉදිරියට ගෙන යාම සෝතාපන්න ඵලයට පත්වීමට හේතුවක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ අංග ටික සම්පූර්ණ කරනවා නම් අපටත් දැඩි ලෙස ඒ සඳහා යොමු වීමක් කරනවා නම් ඒ කාරණා භාවිතා බහුලී කතා භාවිතයට බහුල කොට භාවිතයට ගන්නවා නම් ඒ කෙනාට මාර්ගඵල අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට කල යුතු කාර්යය තමයි හොඳට ධර්මයට දෙසවන් යොමු කළ යුතුයි. මේ ධර්මයට දෙසවන් යොමු කරනවා නම් ප්‍රඥාව තුලින් මේ ධර්මය විමසනවා නම් ඒ කෙනාට පින්වත්නි කවදාකවත් අහිතක් සිද්ධ වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙකුගේ ජීවිත ගමන සුගතියකටද දුගතියකටද යොමු කරන්න කියලා තීරණය කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි තමන්මයි. මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු වටිනා සූත්‍ර දේශනාවක් තියෙනවා සංයුත්ත නිකායේ ගාමිනී සංයුත්තේ. බුදුරජාණන් වහන්සේ නාලන්දා නුවර පාවාරික කියන අඹවනේහි වැඩ වාසය කරනකොට බුදුහාමුදුරුව මුණ ගැහෙන්න එනවා අසිබන්දන පුත්ත ගාමිනී තුමා. අසිබන්දන පුත්ත ගාමිනී තුමා බුදුහාමුදුරුව මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට වන්දනා කරලා පැත්තකින් ඉඳගෙන බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් විමසුවා. මොකද්ද බුදුහාමුදුරුවන්ගෙන් විමසපු ප්‍රශ්නය? බුදුහාමුදුරුවනේ මේ නාලන්දා නුවර සමහර බමුණු ඉන්නවා, ඒ බමුණන්ට පුළුවන් බුදුහාමුදුරුවනේ යාඥා කරලා යදලා මිනිස්සුන්ව ස්වර්ගයට යවන්න. සමහර බමුණෝ ඉන්නවා, ඒ බමුණන්ට පුළුවන් මිනිස්සුන්ව ස්වර්ගයට යවන්න. ඒ වගේම බුදුහාමුදුරුවනේ මියගිය අයව මළගිය ඥාතීන්වත් ඒ අයට පුළුවන් ස්වර්ගයට යවන්න. මිනිස්සුන්ව ස්වර්ගයට යැවීමේ හැකියාව ඒ බමුණන්ට තියෙනවා. එතකොට මේ ස්වර්ගය, සුගතිය, දිව්‍ය ලෝකය කියන්නේ එකම වචන, එකම අර්ථයක් තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ මොකක්ද? බුදුහාමුදුරුවනේ මේ බමුණන්ට පුළුවන් මේ මිනිස්සුන්ව ස්වර්ගයට යවන්න. ලෝකයා පිළිගත්තු බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට පුළුවන්ද මිනිසුන්ව ඒ විදියට ස්වර්ගයට යවන්න? දැන් පැහැදිලිද අසිබන්දන පුත්ත ගාමිණීතුමා බුදුහාමුදුරුවන්ගේ විමසපු ප්‍රශ්නය? බුදුහාමුදුරනේ සමහර බමුණෝ ඉන්නවා, ඒ අයට පුළුවන් මිනිසුන්ව ස්වර්ගයට යවන්න, මියගිය අයව ස්වර්ගයට යවන්න. බුදුහාමුදුරුවනේ බුදුහාමුදුරුවන්ට බැරිද ඒ විදියට මිනිසුන්ව ස්වර්ගයට යවන්න? ඒ ප්‍රශ්නයට බුදුහාමුදුරුව බොහොම ලස්සන උත්තරයක් දීලා තියෙනවා උපමා භාවිතා කරමින්. ඒ උපමාවලින් බුදුරජාණන් වහන්සේ අසිබන්දන පුත්ත ගාමිණීතුමාට පැහැදිලි කරනවා, ගාමිණී පොඩ්ඩක් හිතලා බලන්න, යම් කිසි පුරුෂයෙක් කළු ගලක් අරගෙන ගිහිල්ලා ගැඹුරු වතුරට අතහරිනවා. ගැඹුරු වතුරට අතහැරියහම පස්සේ පිරිසක් එකට එකතු වෙලා යාඥා කරනවා, යදිනවා, මේ ගැඹුරු දියට වැටුණු මේ කළු ගල උඩට මතු වේවා.
ගොඩට මතු වේවා. ඉදිරියට පැමිණේවා කියලා යාඥා කරනවා. ගාමිණී තුමනි ඒ විදියට එකට එකතු වෙලා කොච්චර පිරිසක් යැද්දත් අර ගැඹුරු දියට වැටුණු කළුගල උඩට මතු වෙනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ අසිබන්ධන පුත්ත ගාමිණීතුමා උත්තර දෙනවා බුදුහාමුදුරුවනේ කිසිදාක ඒක වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ගාමිණී යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත අකුසල කර්මය සිද්ධ කරනවා නම් ඒ වගේම හොරකමෙහි යෙදෙනවා නම් කාමයන්හි වරදවා හැසිරෙනවා නම් බොරු කියනවා නම් සුරාව භාවිතා කරනවා නම් කේලාම් කියනවා නම් පරුස වචන කියනවා නම් හිස් වචන කතා කරනවා නම් අධික ලෝභයෙන් කාලය ගත කරනවා නම් අධික ද්වේෂයකින් කාලය ගත කරනවා නම් මිත්‍යා දෘෂ්ටික මතවල හිර වෙලා නම් මිත්‍යා දෘෂ්ටික කියලා කියන්නේ අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ නිසරුදේ සරු ලෙස සරුදේ නිසරු ලෙස හරිදේ වැරදි ලෙස වැරදිදේ හරි ලෙස ග්‍රහණය කරගෙන යම් කිසි කෙනෙක් කාලය ගත කරනවා නම් ගාමිණී ඒ මිනිස්යාව වට කරගෙන කොච්චර යාඥා කළත් ඒ කෙනාව ස්වර්ගයට සුගතියට දිව්‍ය ලෝකයට යොමු කරන්න කිසිසේත්ම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒක හරියට අර ගැඹුරු දියට දාපු කළු ගලක් යාඥාවකින් උඩට මතු කරන්න බැරි වෙනවා වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ගාමිණී යම් කිසි පුද්ගලයෙක් එළෙඟි තෙල් පිරුණු කලයක් අරගෙන නැත්තම් තෙල් පිරුණු කලයක් අරගෙන ගැඹුරු දියට ගෙනහිල්ලා ගැඹුරු දියේ ඔබලා දිය යටදී මේ කලය කඩනවා. ඒ කලය කැඩුවට පස්සේ මැටි කොටස් ටික වතුරේ ගිලෙයි. හැබැයි ගාමිණී එළෙඟි තෙල් ටික නැත්තම් තෙල් ටිකට මොකද වෙන්නේ? වතුරේ උඩට මතුවෙලා පාවෙන මට්ටමට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ විමසනවා ගාමිණී පිරිසක් එකට එකතු වෙලා යාඥා කළොත් මේ වතුර උඩට මතුවෙලා තියෙන මේ එළෙඟි තෙල් ටික වතුරේ ගිලෙන්න ඕන කියලා ගිලේවා කියලා ප්‍රාර්ථනා කළොත් යාඥා කළොත් ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්ද? අසිබන්ධන පුත්ත ගාමිණීතුමා පිළිතුරු දෙනවා බුදුහාමුදුරනේ කවදාකවත් ඒ දේ ඒ විදියට වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ගාමිණී යම් කිසි කෙනෙක් පංචශීල ප්‍රතිපදාව දිවිහිමියෙන් රකින්නවා නම් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන්ට අනුගතව තමන්ගේ ජීවිත ගමන යොමු කරනවා නම් ඒ කෙනා වට කරගෙන කොච්චර පිරිසක් යාඥා කළත් මේ කෙනා අපාගාමී වේවා කියලා ඒ කෙනා අපාගාමී වෙන්නේ නැති බව බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. අවසානයේදී පෙන්නනවා අසිබන්ධන පුත්ත ගාමිණීතුමාට ගාමිණීතුමනි මට කිසිම කෙනෙක් ස්වර්ගයට යවන්නවත් දුගතියට යවන්නවත් පුළුවන්කමක් නැහැ. යම් කිසි කෙනෙක් ස්වර්ගයට නැත්තම් සුගතියට යනවා නම් යන්නෙත් යම් කිසි කෙනෙක් දුගතියට වැටෙනවා නම් දුගතියට වැටෙන්නෙත් තමන්ගේ ක්‍රියාකාරීත්වය අනුවමයි. එතකොට එහෙනම් හොඳට මතක තියාගන්න බුදුහාමුදුරුවන්ට කාවවත් සුගතියට යවන්නත් බෑ දුගතියට යවන්නත් බෑ නිවන වෙතට යවන්නත් බෑ. බුදුහාමුදුරුවෝ එහෙනම් ලොවට හිතසුව පිණිස කලේ කුමක්ද? බුදුහාමුදුරුවෝ ලෝකයා කෙරෙහි මහා කරුණාවෙන් සිද්ධ කළේ මහා අනුකම්පාවකින් සිද්ධ කළේ දුගතියට යන්න හේතු වන කාරණා පැහැදිලි කළා. මෙන්න මේ විදියට වැරදි වැඩ කළොත් ඒ කෙනාට උරුම වෙන්නේ සතර අපායේ දුක. ඊළඟට යම්කිසි කෙනෙකුට සුගතියට යන්න හේතු වෙන්නේ මොන කාරණාද කියලා බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කරලා දුන්නා. මේ කාරණා සිද්ධ කරනකොට ඒ කෙනාට සුගතියක උපදින්න පුළුවන්.
ඊළඟට සුගතියේ උපත සහ දුගතියේ උපතේ තිබෙන සැබෑ ස්වභාවය මොකක්ද කියලා හැඟවුණු ස්වභාවය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. එතකොට සුගතියක වේවා දුගතියක වේවා ඉපදීම නැත්තටම නැති කරලා දාලා පරම සැනසුම හෙවත් නිවන සලසා ගැනීම පිණිස යා යුතු ගමන් මාර්ගය මොකක්ද කියලා දේශනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා සියලුම බුදුරජාණන් වහන්සේලා පැහැදිලි කරන චතුරාර්ය සත්‍ය ගැබ්වෙච්ච මේ පරම පවිත්‍ර නිර්මල මුල පිරිසිදු මැද පිරිසිදු අග පිරිසිදු එදාටත් ගැලපුණ අදටත් ගැලපෙන හෙටටත් ගැලපෙන මේ උතුම් ධර්මයේ දේශනා කළේ ඒ ධර්ම මාර්ගය තුල ගමන් කරන්න වීරිය උපදවා ගන්න කියන පණිවිඩයත් එක්ක. එතකොට මේ ධර්මයේ දේශනා කරනකොට බොහෝ දෙනෙක් මගඵල නිවනින් සැනසුනේ පින්වත්නි තමන් වීරිය වඩපු නිසයි. නැතුව බුදුරජාණන් වහන්සේ අරගෙන ගිහිල්ලා තිබ්බේ නෑ. තව කෙනෙකුට තවත් කෙනෙක්ව අරගෙන යන්න බෑ. ඔබේ නිවන ඔබ ළඟයි, මගේ නිවන මා ළඟයි. ඔබේ සුගතිය ඔබ ළඟයි, මගේ සුගතිය මා ළඟයි. ඔබ දුගතියට යනවා නම් ඒක ඔබ විසින් කරන එකක්, මන් දුගතියට යනවා නම් ඒක මා විසින් කරන එකක්. මේක පින්වත්නි කිසිම කෙනෙකුට කරන්න පුළුවන් කමක් නැහැ. ඒක හොඳට මතක තබා ගත යුතු කාරණාවක්. මේ කාරණාව පිළිබඳව තේරුම් නොගත්ත මිනිස්සු තව කෙනෙක් තමන්ව ස්වර්ගයට යවනකම් බලාගෙන ඉන්නවද නැද්ද? බලාගෙන ඉන්නවා. තව කෙනෙක් ස්වර්ගයට යවයි කියලා හිතා ඉන්නවා. සමහරක් විට රැවටිලා ඉන්නවා. හොඳට මතක තියාගන්න තමන්ගේ ක්‍රියාකාරීත්වය තමයි ඒකට බලපාන්නේ. තමන්ගේ ජීවිත ගමන අසාර්ථක වෙනවා නම් ඒක දුගතියක සුගතියක උපතක් ගැන ඒ තරමට දුරට හිතුවේ නැතත් කමන්නේ. තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරනකොට තමන්ට ජීවිත ගමන යම්කිසි වැරදීමක් වෙනවා නම් ඒ වගේම ජීවිතේ හරියෑමක් වෙනවා නම් පින්වත්නි ඒකත් හොඳට මතක තියාගන්න වරදිනවා නම් වරදින්නෙත් කවුරුවත් නිසා නෙවෙයි තමන් නිසා. හරියනවා නම් හරියන්නෙත් කවුරුවත් නිසා නෙවෙයි තමන් නිසා. තමන් කොයි විදියටද ප්‍රතිචාර දක්වන්නේ තමන් තමන්ව කොයි විදියටද පාලනය කරලා තියෙන්නේ අන්න ඒ අනුව තමයි ප්‍රතිඵල ටික ලැබෙන්නේ. දැන් සමහර වෙලාවට මේ සමාජයේ සමහරුන්ට වැරදුනාට පස්සේ ඒ වැරදෙන්න හේතු එක එක්කෙනාට තල්ලු කරනවනේ. මට වැරදුනේ අම්මා නිසා, මට වැරදුනේ තාත්තා නිසා, මට වැරදුනේ මගේ යාළුවෝ නිසා. මතක තියාගන්න පුරුදු වෙන්න එපා ජීවිතේ එක එක්කෙනාට ඒ වරද පටවන්න. මොකද මුළු සමාජයේම වැරදි පාරක ගියත් තමන් අයිති තමන්ටනේ. එතකොට තමන්ට පුළුවන්කම තියෙන්න ඕන හොඳ මග මොකක්ද නරක මග මොකක්ද කියන එක හරියට තේරුම් ගන්න. අන්න ඒ දේ තේරුම් ගන්න නැති මිනිස්සු තමන් විසින්ම තමන්ගේ වල කපා ගන්නවා. තමන්ම තමයි අන්ධකාරයට ගමන් කරන්නේ. ඔක හොඳටම පැහැදිලි කරන සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාව ඔය ඇත්තු නිතර අහලා තියෙන සූත්‍ර දේශනාවක්. මං හිතන්නේ පොඩි කාලේ හරියට අහලා තියෙන දේශනාවක්. ඒ තමයි දේවදූත සූත්‍රය. දේවදූත සූත්‍රය ගොඩක් දෙනෙක් අහලා තියෙන සූත්‍ර දේශනාවක්. දේවදූත සූත්‍රයේදී පැහැදිලි කරනවා වැරදි වැඩ කරන පෞකාර මිනිස්සු දුගතිගාමී වෙනවනේ. දුගතිගාමී වුණාම යමපල්ලන් විසින් අරගෙන යනවා යම රජ්ජුරුව ළඟට. යම රජ්ජුරුව ළඟට අරගෙන ගියාට පස්සේ යම රජ්ජුරුව දඬුවම් නියම කරන්නට ඉස්සෙල්ලා ප්‍රශ්න පහක් විමසනවා. ඒ ප්‍රශ්න පහ තමයි ඔය දේවදූත සූත්‍රේ පුරාවට විග්‍රහ කෙරෙන්නේ. යම රජ්ජුරුව අහන ප්‍රශ්න පහ තමයි එම්බල පුරුෂය මනුස්ස ලෝකයේ පළවෙනි දේවදූතයා දැක්කේ නැද්ද? දෙවෙනි ප්‍රශ්නය තමයි දෙවෙනි දේවදූතයා දැක්කේ නැද්ද? ඊළඟට තුන්වෙනි දේවදූතයා දැක්කේ නැද්ද? හතරවෙනි දේවදූතයා දැක්කේ නැද්ද? පස්වෙනි දේවදූතයා දැක්කේ නැද්ද? එතකොට දේවදූතයෝ 5 දෙනෙක් ගැන විමසනවා යම රජුරෝ. මේ දේවදූතයෝ 5 දෙනා තමයි ස්වභාව ධර්මයේ පණිවිඩකාරයෝ 5 දෙනා. ඔය දේවදූත කියන වචනේ අර්ථය තමයි ස්වභාව ධර්මයාගේ පණිවිඩකාරයා. හරි.
එතකොට ස්වභාව ධර්මයාගේ පණිවිඩකාරයෝ 5 දෙනෙක් ඉන්නෝ. ඔය 5 දෙනා දැකලා නැද්ද කියලා යහන්නේ. පළවෙනි ස්වභාව ධර්මයාගේ පණිවිඩකාරයා තමයි අලුත උපදුණු අත දරුවා ළමයා. පළවෙනි දේවදූතයා. දෙවෙනි දේවදූතයා තමයි වයෝවෘද්ධ තත්වයට පත්වෙච්ච කෙනා. තුන්වෙනි දේවදූතයා තමයි රෝගී තත්වයකට ගොදුරු වෙච්ච කෙනා. හතරවෙනි දේවදූතයා තමයි විඥානේ නිරුද්ධ වෙච්ච මල කඳ. පස්වෙනි දේවදූතයා තමයි වැරදි වැඩ කරලා දඬුවමට ලක් වෙච්ච අපරාධකාරයා. එතකොට යම රජුරෝ විමසනවා මෙන්න මේ දේවදූතයෝ නුඹ දැක්කේ නැද්ද? එතකොට දැකලත් ඇයි ඒ තත්ත්වවල ස්වභාවය තේරුම් ගත්තේ නැත්තේ? දැන් අලුතෙන් ඉපදුණු ළමයෙක් දිහා බලලා අපි මොකක්ද කරන්න ඕන? තමන්ට මතකේ නැති තමන්ගේ ඒ කාලය ගැන තේරුම් ගන්න ඕන. මමත් ඉපදිලා මේ විදිහේ දුකක් විඳලා තියෙනවා. අලුතෙන් ඉපදිච්ච ළමයෙක් අතට අරගෙන හුරතල් කරනවා වගේම පොඩ්ඩක් ඒ ස්වභාව ධර්මයා විසින් දීපු පණිවිඩයත් ග්‍රහණය කරන්න උනන්දු වෙන්න. බලන්න අත දරුවෙක් විඳින දුක. තමන්ට ඕන දේවල් ටික කරගන්න බෑ. රත්තරන් අම්මයි තාත්තයි ළඟ නැත්තම් මහා අපායකයි ඉන්නේ. මහා අපායක්නේ බලපුවාම. කුසගින්න ඇති වෙනකොට කුසගිනී කියලා කෑ ගහ ගන්නවත් බෑනේ. කරපු එකම දේ අඬපු එකනේ. එතකොට බලන්න පොඩ්ඩක් තමන්ට ඕන දේවල් කරගන්න බෑ, නැගිට ගන්න බෑ. මහා දුකක් ඒ කාල සීමාව තුල විඳිනවා. එතකොට අලුතෙන් ඉපදිච්ච ළමයෙක් දැකලත් ඇයි ඉපදීම දුකක් කියලා තේරුම් ගත්තේ නැත්තේ? ස්වභාව ධර්මයාගේ පණිවිඩකාරයෝ දැක දැකත් ඇයි තේරුම් ගත්තේ නැත්තේ කියලා යම රජුරු අහනවා. ඊළඟට වයෝවෘද්ධ කෙනෙක් දිහා බලලා තමන්ටත් වයෝවෘද්ධ තත්වයේ උරුමයි කියලා ඇයි තේරුම් ගත්තේ නැත්තේ? හැමදාම තමන්ගේ තරුණ හයිය නැහැ. තමන්ට හැමදාම ශක්තිය නැහැ. තමන් දුර්වල වෙනවා කියලා ඇයි තේරුම් ගත්තේ නැත්තේ? රෝගී තත්ත්වවලට පත්වෙච්ච රෝගීන් දිහා දැකලා ඇයි තමනුත් ලෙඩ වෙනවා කියලා හිතුවේ නැත්තේ? ඒ වගේම විඥානයේ නිරුද්ධ වෙච්ච මල කඳන් දැකලා මං වගේම හිටපු මිනිසෙකුට තමයි මේ தત્ත්වය උරුම වෙලා තියෙන්නේ. එහෙනම් මටත් මේ தત્ත්වය තමයි උරුම වෙන්නේ කියලා ඇයි මරණය අමතක කළේ? ඇයි තේරුම් ගත්තේ නැත්තේ මරණය? ඊළඟට වැරදි වැඩ කරනකොට දඬුවමට යොමු වෙන්න වෙනවා කියලා සාමාන්‍ය ලෝකයේ පෙන්නපු දෙත් ඇයි තේරුම් ගත්තේ නැත්තේ? දැන් බලන්න මිනි මරනකොට දඬුවම් තියනවා, හොරකම් කරනකොට දඬුවම් තියනවා, වැරදි වැඩ කරනකොට දඬුවම් තියනවා. බන්ධනාගාර ගැන කල්පනා කරනකොට කොච්චර වැරදි වැඩ කරපු අය ඒවයේ දුක් විඳිනවද? කොච්චර දඬුවම් විඳිනවද? එහෙනම් ඒක දැකලා අපි තේරුම් ගන්න ඕන දේ තමයි වැරදි වැඩ කළොත් මට දඬුවම් ලැබෙනවා. ඒක අත්තානුවාද බය. තමන්ටම දෙන්න දඬුවමක් වෙන්න පුළුවන් මානසික වශයෙන්. එහෙම නැත්නම් පරානුවාද බය, ලෝකයා විසින් දෙන දඬුවමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දණ්ඩ බය, දඬුවම් හැටියට විඳින්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුක්ගති බය, දුගතියක වැටිලා දුක් විඳින්න වෙන්න පුළුවන්. එතකොට මේ කාරණා දැක දැකත් ඇයි පව්කම් කළේ? ඇයි පින්කම් නොකළේ කියලා යම රජුරෝ විමසනවා. ඒ වෙලාවේදී අර පව්කාරයා නිහඬව තමයි ඉන්නේ. අන්තිමේදී පින්වත්නි යම රජුරෝ දඬුවමට යොමු කරන්න ඉස්සෙල්ලා හොඳ ටොක්කක් කනලා පෙන්නන කාරණාවක් තියෙනවා. ඒ මොකක්ද ඒ පෙන්නන කාරණාව? මතක තියාගන්න, ඔබට මෙහෙ එන්න උනේ මෙතෙන් පටන් ඔබට යම්කිසි දඬුවමක් විඳින්න වෙනවනම් ඒ දඬුවම විඳින්න උනේ ඔබේ අම්මා නිසා නෙවෙයි, ඔබේ තාත්තා නිසා නෙවෙයි, ඔබේ සහෝදර සහෝදරියෝ නිසා නෙවෙයි, ඔබේ මිතුරන් නිසා නෙවෙයි, ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ නිසාත් නෙවෙයි. මේ දඬුවම ඔබට ලබා දෙන්නේ ඔබමයි. ඔබ විසින්ම කරපු දෙයට තමයි ඔබ විසින්ම මේ දඬුවම් විඳින්නේ. මේක කාටවත් චෝදනාවකට ලක් කරන්න එපා කියන පණිවිඩය දෙනවද නැද්ද? දෙනවා. එතකොට බලන්න දේවදූත සූත්‍රයෙන් ගන්න තියෙන කාරණාව තමයි අපි දුගතියකට වැටෙනවා නම් දුගතියට වැටෙන්නේ අපි නිසාමයි.
එහෙනම් මම දුගතියක වැටිලා දුක් විඳිනවා නම් විඳින්නේ කවුරුවත් නිසා නෙවෙයි. මං නිසා. මම සුගතියකට ගිහිල්ලා සුගති සැපක් විඳිනවා නම් විඳින්නෙත් කවුරුවත් නිසා නෙවෙයි. මම නිසා. මම නිර්වාණය සලස ගන්නවා නම් ඒ දක්වාම මම යන්නෙත් මම නිසා. එතකොට මගේ කැපකිරීම කොයි විදියටද වෙන්නේ ඒ අනුව තමයි ජයග්‍රහණය තියෙන්නේ. කාටවත් බෑ පින්වත්නි තමන්ව හදන්න. ඔබ හිතනවද හදන්න පුළුවන් වෙයි කියලා? කිසිම දවසක කිසිම කෙනෙකුට තමන්ව හදන්න බෑ. තමන්ව හදන්න පුළුවන් එකම එක්කෙනා තමන් විතරයි. ඇයි ඒ? තමන් ගැන හරියටම දන්නේ තමන් විතරයි. අනිත් අය අවවාද දෙයි. හාමුදුරුවරු බණ කියයි. අම්මා තාත්තා යා යුතු මග නොයා යුතු මග කියයි. බුදුරජාණන් වහන්සේ යා යුතු මග නොයා යුතු මග දේශනා කළා. මේ වැරදි වැඩ කළොත් මේ ප්‍රතිඵල ඔබට විඳින්න වෙයි කියලා ලෝකයා විසින් ඔබට කියයි. හැබැයි පින්වත්නි ඒවා කොච්චර ඇහුවත් වැරද්ද කරන කෙනා වැරද්ද කරනවා නම් ඒ කෙනා අගාධයට යනවද නැද්ද? අගාධයට යනවා. ඕනම කෙනෙකුට එපා කියන වැරද්ද කරන්නත් ඉඩ තියෙනවද නැද්ද? ඕන තරම් ඉඩ තියෙනවා. කොච්චර දෙමව්පියෝ දරුවෝ පිළිබඳව බලාගෙන හිටියත් පුතේ මේ වැරද්ද කරන්න එපා, දුවේ මේ වැරද්ද කරන්න එපා කියලා කිව්වත් බයකට නොකර ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි අර කියන්නේ යටින් රිංගල යන්න පුළුවන් කියලා. එහෙම යන්න අවස්ථාව ඕනම කෙනෙකුට තියනවද නැද්ද? තියෙනවා. යම් කිසි කෙනෙක් ඒ අවස්ථාවත් මගහරවාගෙන ඉන්නවා නම් ඒ ඉන්නේ තමන් විසින්ම අර කියපු දේ තේරුම් අරගෙන පාලනයක් ඇති කරගත්ත නිසා. ඒ නිසා මතක තියාගන්න තමන්ව හදන්න පුළුවන් තමන්ට විතරයි. ඒ නිසා එහෙනම් තමන් දැනගන්න ඕන තමන්ව හොඳට හදාගන්න. එහෙම හැදුවේ නැත්තම් තමන්ටම තමයි ඒකේ දුක විපාක විඳින්න වෙන්නේ. අර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ ධම්මපදයේ වටිනා ගාථාවක තියෙනවා අඥාන මෝඩ කෙනා සුළු සතුටක් වෙනුවෙන් මහ දුකක් කරගහනවලු. ප්‍රඥාවන්ත කෙනා මහ සැපක් වෙනුවෙන් සුළු තෘප්තිය අත්හැරලා දාලා සුළු දුකක් විඳිනවලු. එතකොට අපි කල්පනා කළ යුතු වෙන්නේ අද ගැන හිතලමත් නෙවෙයි වැඩ කරන්න ඕන. අනාගතය ගැන වචනය ගැන කල්පනා කරනකොට අනාගත කියන්නේ ආපු නැති කොටස. එතකොට අනාගතය කියන වචනයත් එක්ක කල්පනා කරන්න ඕන ආපු නැති කොටස කොච්චර කාලයක්ද? ඒක මරණින් ඉවරද? නැත්නම් එතනින් පස්සේ ගමනත් අයිති වෙන්නේ අනාගතයට නේද? එහෙනම් මොන තාලෙන් හරි හම්බ කරනවා කියන එක නෙවෙයි. මොන තාලෙන් හරි සතුටු වෙනවා කියන එක නෙවෙයි. මොන තාලෙන් හරි දියුණු වෙනවා කියන එක නෙවෙයි පින්වත්නි කල්පනා කළ යුතු වෙන්නේ මම හරි තාලෙටයි යන්න ඕන. ඇයි මරණින් පස්සේ මේ ගමන අවසන් වෙන්නේ නෑ. එතනින් එහා කොටසත් අනාගතයටම තමයි අයිති වෙන්නේ. ඒ නිසා මම මගේ ගමන සාර්ථක කරගන්න ඕන. මහා සැපයක් වෙනුවෙන් සුළු තෘප්තීන් අත්හැරලා දාන්න වෙනවා පින්වත්නි. දැන් අපි හිතමු කල්පනා කරලා බලන්න තමන්ව මදුරුවෙක් කණ්ඩ එනවා නම් ඒ මදුරුවගෙන් බේරෙන්න අපි හිතමු මදුරුවව මරනවා කියලා. එතකොට ඒ මදුරුවව මරන්න ඒ తాවකාලිකව ලැබුණු මේ ශරීරය පිනවන්න අපි මොකද කරන්නේ? අර මදුරුවව නැති කරලා දානවා. එතනින් එහාට සමහර වෙලාවට ඕක ඉහළටම ගියාම මිනි මරණ දක්වාම යන්න පුළුවන්. හැබැයි ඒ මිනි මැරුම කලේ ඒ සත්වඝාතන අකුසල කර්මය කලේ తాවකාලිකව ලැබුණු මේ ශරීරය තෘප්තිමත් කරන්නනේ. හොරකමක් කළා නම් කලේ తాවකාලිකව ලැබුණු මේ ශරීරය තෘප්තිමත් කරන්නනේ. කාමයන්හි වරදව හැසිරෙනවා නම් හැසිරුනේ తాවකාලිකව ලැබුණු මේ ශරීරය තෘප්තිමත් කරන්නනේ. බොරු කියනවා නම් මත්ද්‍රව්‍ය භාවිත කරනවා නම් ඒ වරද කරන්නේ తాවකාලිකව ලැබුණු මේ ශරීරය පිනවන්නනේ. මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් ටික පිනවන්නනේ. හැබැයි මේ తాවකාලිකව ලැබුණු ලැබුම්හල తాවකාලිකව ලබාගත්තු මේ නිවස තුල වාසය කරන කාලේ අපි වැරදි වැඩ කරනවා නම් අර කියන අකුසල කර්ම කරනවා නම් තමන් විසින් මේ සිදු කරන අකුසල කර්මයට සසර පුරාම දුක් විපාක භුක්ති විඳින්න සිද්ධ වෙනවානේ. එතකොට ඒ සසර පුරාම දුක් විඳින්න හේතු වන අකුසල කර්මය කරන්න හේතු වෙච්ච ශරීරය නම් පස් වෙලා යයිනේ.
ඒක අලු වෙලා යයිනේ. හැබැයි ඒ අලු වෙච්ච පස් වෙච්ච කුණු වෙච්ච ශරීරය පිනවන්න හිතාගෙන කරපු නරක කර්ම ටික උස්සගෙන දුවනවානේ. බලන්නකෝ විවිධ කතා ඇසුරු කරගෙන අපට ඒ කර්මයේ විපාක පිළිබඳව පැහැදිලි වෙනවානේ. මුගලන් මහරහතන් වහන්සේට මොකද වුනේ? අවසාන භවයේ වුණත් අග්‍ර ශ්‍රාවකයන්න් වහන්සේ වුණත් කෙලස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වුණත් අර එක්තරා භවයක සුළු තෘප්තියක් වෙනුවෙන් කරපු මහා අපරාධය නිසා කල්ප ගණන් දුක් විඳින්න උනානේ. එතකොට බලන්න తాවකාලික වින්දනය අත්හැරලා දාන්න පින්වත්නි මහා සැපයක් විඳින්න නම් ඒක අපි කල්පනා කළ යුතුයි. අපේ මිනිස්සු මොකද කරන්නේ? මහා දුකක් කරගහනවා తాවකාලික වින්දනයක් ලබා ගැනීම උදෙසා. ඒක සම්පූර්ණයෙන්ම මෝඩ කටයුත්තක් හැටියටයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. විශේෂයෙන් මතක තියාගන්න මේ අපිට ලැබිලා තියෙන මනුස්ස ජීවිතය ලොකු කාලයකට ලැබිච්ච එකක් නෙවෙයි. මේ මනුස්ස ලෝකයේ ආයුෂ බොහෝම කෙටි. හොඳටම පැහැදිලි කරන්න පුළුවන් කතාවක් තියෙනවා අර මාලභාරී කියන දිව්‍ය පුත්‍රයාගේ කතාව. මාලභාරී කියන දිව්‍ය පුත්‍රයාගේ කතාව. මාලභාරී කියලා දිව්‍ය පුත්‍රයෙක් හිටියා. මේ දිව්‍ය පුත්‍රයාට හිටිය දිව්‍යාංගනාවෝ රැසක්. ඒ අතරේ අග්‍ර දිව්‍යාංගනාවක් හිටියා. මෙන්න මේ දිව්‍ය ලෝකයේ ආදරය කරනකොට ඒ ආදරය කරන්නේ වෙනස් විදියකට. දිව්‍ය පුත්‍රයා යනකොට දිව්‍යාංගනාව ආදරය ප්‍රකාශ කිරීම සඳහා කරන්නේ දිව්‍ය වෘක්ෂවලට නැගලා දිව්‍ය මල් ඉහිනවා. එහෙම තමයි දිව්‍ය ලෝකයේ ආදරේ. දැන් මෙහෙටත් ඒව ඇවිල්ලා තමයි ඔය ආදරේ කරනකොට පෙම්වතා පෙම්වතියට මල් දෙන එකක් නැත්නම් අන්‍යෝන්‍ය වශයෙන් මල් හුවමාරු කිරීම කරන්නේ. ඔය දිව්‍ය ලෝකයේ කරන දෙයක් ඕක. ඉතින් මේ මාලභාරී කියන දිව්‍ය පුත්‍රයාට දිව්‍යාංගනාව මල් ඉහිනවලු. ඒ අතරේ අග්‍ර දිව්‍යාංගනාව, ඒ කියන්නේ ප්‍රධානම දිව්‍යාංගනාවත් දිව්‍ය වෘක්ෂයකට නැගලා මල් ඉහිනවලු. ඔය මල් ඊන අතරේ අර දිව්‍යාංගනාව එයින් චුති වෙලා මනුලොව ඉපදුනාලු. චුති වෙලා කියන්නේ දිව්‍ය ලෝකෙ මිය ගිහිල්ලා, තේරෙන විදියට කිව්වොත් දිව්‍ය ලෝකෙ මිය ගිහිල්ලා මනුස්ස ලෝකෙ ඉපදෙනවා. මනුස්ස ලෝකයේ ඉපදෙන්නේ දියණියක් හැටියට. මේ දියණිය මෙලොවට බිහි වෙලා ටික කාලයක් ගත වෙනකොට මේ දියණියට විශේෂ හැකියාවක් ලැබුණා පෙර භවය පිළිබඳව දැක ගැනීමේ හැකියාව. ඔය සමහර උදවියට එහෙම හැදෙනවා, ඇති වෙනවා. දැන් පෞගිය කාලෙකත් අර ළමයෙකුත් ඒවා කිව්වේ. එහෙම අවස්ථා ඇති වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ දියණිය පෙර භවය පිළිබඳව දැක ගැනීමේ හැකියාව ඇති වුණාට පස්සේ තේරුම් ගත්තා තමන් මාලභාරී කියන දිව්‍ය පුත්‍රයාගේ අග්‍ර දිව්‍යාංගනාව. හරි ආදරේනේ මාලභාරී කියන දිව්‍ය පුත්‍රයාට. ඉතින් මේ දරුවා කුඩා කාලේ ඉඳලම පින්කම් කරන්න පටන් ගත්තා. කුමක් කරමුණු කරගෙනද? මාලභාරී කියන දිව්‍ය පුත්‍රයා ළඟම පහළ වෙන්න. ඉතින් මේ දියණිය කාලය ගත වේගෙන යනකොට වැඩි වියටපත් වුණා. ඊළඟට තරුණ වියටපත් වුණා. විවාහ ප්‍රාප්ත වුණා. දරුවෝ හැදුවා. ඒ අයව රැක බලා ගත්තා. ඒ විදියටම වයසට ගියා. හැබැයි පුදුම තරම් පින්කම් කරනවා. පුදුම තරම් සදහැසිතින් පින්කම් කරනවා. හැබැයි පින්කම් කිරීමේ අරමුණක් තිබුණා. එකම අරමුණ නිවන නෙවෙයි. එකම අරමුණ තමයි මාලභාරී මගේ දිව්‍ය පුත්‍රයා ළඟට මං ඉක්මනටම යන්න ඕන. ඉතින් මනුස්ස ලෝකෙ ඉපදිලා ළමා කාලේ ගත කරලා විවාහ ප්‍රාප්ත වෙලා දරුවොත් හදලා වයසටත් ගිහිල්ලා පින්කනුත් කරලා මරණයටපත් වුණා. මරණයටපත් වෙලා මේ කාන්තාව, ඒ කාන්තාවගේ නම තමයි පතිපූජිකා. නමේ තේරුමත් ස්වාමියා පතන්නිය. මොකද පින්කමක් කළොත් භික්ෂුන් වහන්සේලාට දානයක් දුන්නොත් ඒ දානේ දෙන අරමුණ හැටියට කියන්නේ මට මගේ දිව්‍ය ස්වාමියා ළඟට යන්න ඕන. ඉතින් අර ගිය භවයේ මාලභාරී කියන දිව්‍ය පුත්‍රයා ළඟට යන්න වමනාවෙන් පින්කම් කරන කාන්තාව නිසා නම වැටුණා මොකක් කියලාද? පතිපූජිකා කියලා. සැමියා පතන්නිය කියන අදහස. ඉතින් මිය ගිහිල්ලා මොකද උනේ? අර දිව්‍ය වෘක්ෂයේම පහළ වුණා.
සඳහන් වෙනවා පින්වත්නි මේ දිව්‍යාංගනාව ඒ දිව්‍ය වෘක්ෂයේ පහළ වන විටත් දිව්‍යාංගනාවන් විසින් මාළභාරී දිව්‍ය පුත්‍රයාට මල් ඉසිමින් සිටි මොහොතමයි කියලා සඳහන් වෙනවා. එතකොට මාළභාරී කියන දිව්‍ය පුත්‍රයා මේ දිව්‍යාංගනාවගෙන් විමසනවලු සොඳුරිය උදේ දැක්කට පස්සේ දැක්කේ දැන් කොහෙද මේ ටිකට ගියේ? ඒ වෙලාවේ අර දිව්‍යාංගනාව මාළභාරී කියන දිව්‍ය පුත්‍රයාට උත්තර දෙනවා ස්වාමීනි මම මේන් චුතව මනුලොව ඉපදුනා. මනුස්ස ලෝකේ ඉපදිලා තමයි මම මේ ඒන් චුතව නැවත ඔබතුමා ළඟට මේ ආවේ. ඒ වෙලාවේ මාළභාරී කියන දිව්‍ය පුත්‍රයා මේ දිව්‍යාංගනාවගෙන් මනුලොව තොරතුරු විමසනවා. මේ මාළභාරී දිව්‍ය පුත්‍රයා විමසනවා සොඳුරිය කොහොමද මනුස්ස ලෝකයේ ආයුෂ? අනේ ස්වාමීනි බොහෝම ස්වල්පයයි. බොහෝම ස්වල්පයයි. මේ අපි ඉන්න තැන පිළිබඳව කල්පනා කරනකොට පැය කීපයයි ඉන්න තියෙන්නේ. මනුස්ස ලෝකේ අවුරුදු 100ක් දිව්‍ය ලෝකේ එක දවසයි. හරි? එතකොට බොහොම කෙටි කාලයයි තියෙන්නේ ස්වාමීනි. මාළභාරී අහනවා කොහොමද සොඳුරිය ඒ ටික කාලයේ මිනිස්සු ජීවත් වෙන විදිය? අනේ ස්වාමීනි කිසිදාක නොමැරෙන අයසේ ජීවත් වෙනවා මිනිස්සු. ඔවුනොවුන් නැන කොටා ගන්නවා, මිනිමරා ගන්නවා, හොරකම් කරනවා, කාමයන් නිවර්ධව ඇසිරෙනවා, බොරු කියනවා, සුරාව පානය කරනවා, වැරදි වැඩ කරනවා, නරක වැඩ කරනවා, අකුසල කර්ම කරනවා. කිසිදාක නොමැරෙන අයසේ ඔවුන් ජීවත් වෙනවා. බලන්න පින්වත්නි මනුස්ස ලෝකයේ ජීවත් වෙන්න තියෙන කාල සීමාව බොහොම කෙටි, බොහොම පොඩ්ඩයි. මේ පොඩි කාලයකට ඇවිල්ලා පොඩි කාලයක තෘප්තියක් වෙනුවෙන් යම් කිසි කෙනෙක් වැරදි වැඩ කරනවා නම් ඒක අති ප්‍රබල දුකක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා අපි නිරන්තරයෙන් කල්පනා කළ යුතු කාරණාවක් තමයි මහා දුකක් වෙනුවෙන් අපි තෘප්තියක් ලැබිය යුතු වෙන්නේ නැහැ. ඒ තෘප්තිය අතහැරලා මහා සැපක් භුක්ති විඳිය යුතුයි. ඒ සඳහායි අපි යොමු විය යුත්තේ. දැන් ඔය ආයුෂ පිළිබඳව කල්පනා කරනකොට සමහරුන්ට සැකමතු වෙන්නත් පුළුවන්. මේ කොහොමද එහෙම වෙන්නේ? පින්වත්නි, ඔය පිළිබඳව තර්ක කරන්න දෙයක් නැහැ. මනුස්ස ලෝකේ ඉන්න අපිටත් කාලය ගත වෙන විදිය වෙනස්නේ එකින් එක්කෙනාට. දැන් සමහරුන්ට දවස බොහොම ඉක්මනින් යනවා. සමහරුන්ට දවස ගත වෙන්නේ නැහැ, යන්නේ නැහැ. ඒ වගේ මේ කාලය ගැන කල්පනා කරනකොට එක විදියට තත්පර කැරකුණාට, එක විදියට මිනිත්තු කටු මාරු වුණාට, පැය කටු මාරු වුණාට පින්වත්නි එක එක්කෙනාට දැනුණු විදිය වෙනස් වෙන්නේ නැද්ද? දැන් ඇහැරලා ඉන්න කෙනෙකුට රැය දිගයි. නිදිය ගත්ත කෙනෙකුට රැය කෙටි. වැඩ වැඩි කෙනාට දවස් ඉක්මනට ගෙවෙනවා සමහරක් විට. සමහරක් විට ගෙවෙන්නේ නැහැ වගේ දැනෙනවා. නේ? ඉතින් ඒ විදිහට එක එක්කෙනාට ජීවිතේ කාලය ගත වෙන විදිය හරි වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන කතා කරනකොට දිව්‍ය ලෝක, මනුස්ස ලෝකවල කාල පිළිබඳව කල්පනා කරනකොට ආය අමුතුවෙන් විග්‍රහ කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා කල්පනා කළ යුතු කාරණාව තමයි මේකෙදි පැහැදිලි කරන කාරණාව තමයි තමන් විසින් කරන කර්මය තමන් කොයි තැනටද ගෙන යන්නේ කියන එක තීරණය කරනවා. ඒක ගැන මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුර අපට ඉගැන්වුවේ. කම්මස්ස කෝමි, කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ. මේ කර්මය තමයි තමන්ට ඥාති වෙන්නෙත්, දායාද ලබා දෙන්නෙත්, පිළිසරණ වෙන්නෙත්, ඔක්කොම වෙන්නේ කර්මය තමයි. දැන් සියල්ලම කර්මයට දාන්නේ බුදුහාමුදුරෝ. නියාම ධර්ම පහක් තියෙනවානේ. උතු නියාම, බීජ නියාම යන ආදී වශයෙන්. හැබැයි පින්වත්නි වැඩි කොටසක් කර්මයට බර වෙන්න පුළුවන්කම තියෙනවා. වැඩි කොටසක්. එතකොට කරන කර්මය පිළිබඳව හොඳ අවධානයකින් ඉන්න වෙනවා. යංකම්මං කරිස්සාමි කල්යාණං ව පාපකං වා. යම් කිසි කර්මයක් කරනවා නම් හොඳ වේවා නරක වේවා තස්ස දායාදෝ භවිස්සාමි. අන්න ඒට අනුව තමයි Tamanට දායාද ටික ලැබෙන්නේ. එතකොට Taman හොඳ කර්ම කළොත් හොඳ විපාක ලැබෙනවා, නරක කර්ම කළොත් නරක විපාක ලැබෙනවා. ඒක හොඳට මතක තබා ගත යුතු කාරණාවක්. හොඳට තේරුම් ගත යුතු කාරණාවක්. මම
පිරිසිදු කටයුතු හොඳ කටයුතු සිදු කළොත් මට හොඳ විපාක ලැබෙනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. මම නරක කර්මයක් කළොත් මට නරක විපාක ලැබෙනවා. අන්න ඒ ස්වභාවය පිළිබඳව හොඳට කල්පනා කරලා වාසය කරන්න පුළුවන් නම් අපට පින්වත්නි අපේ ජීවිත ගමන අර්ථ සම්පන්න කරගන්න පුළුවන්කම ලැබෙනවා. කර්මය පිළිබඳව කල්පනා කරන්න. ඒ ගැන කල්පනා කරලා තමන් තමන්ගේ හිත සංවරයෙහි පිහිටුව ගන්න මහන්සි ගන්න. එහෙම මහන්සි ගත්ත කෙනෙකුට ජීවිත ගමන අර්ථ සම්පන්න කරගන්න පුළුවන්. නැත්තම් පින්වත්නි අඳුරට තල්ලු වෙලා යනවමයි. හැබැයි අඳුරට ගියාට පස්සේ කාටවත් චෝදනා කරන්න සූදානම් වෙන්න එපා. වැරදුනා නම් වැරදුනේ Taman නිසාමයි. ඒ නිසා අපි මොකද කරන්න ඕන? අපි අපේ ගමන හදාගන්න මමම මහන්සි ගන්න වෙනවා. මමම මේ කාරණා පිළිබඳව තේරුම් ගන්න වෙනවා. මේකට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු කාරණා ටික තේරුම් ගන්න උනන්දු වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මොකද්ද වෙන්නේ? අපට පින්වත්නි මේ දහමෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැති පිරිසක් බවට පත් වෙනවා. මේ දහම තරම් උතුම් දර්ශනයක් තවත් ඇත්තේ නැහැ. හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ලඳ බොළඳ දේශනයක් නෙවෙයි. මේක මහා ගැඹුරු දේශනයක්. මේක තේරුම් ගන්න තරම් මේ සමාජය තුල ජීවත් වෙන මිනිසුන්ට ශක්තියක් නැහැ. ඒක බුදුහාමුදුරුවෝ දැනගෙනම හිටපු දෙයක්. බුදුහාඳුරු නොදන්න කාරණාවක් නෙවෙයි බුදුහාඳුරු දැනගෙන හිටියා. ඔය සත්ත්‍ය සූර්යුග්ගමන සූත්‍රය එහෙම දේශනා කරනකොට අර ඉරවල් 7ක් පායනවා කියලා දේශනා කරපු සූත්‍රය ඒ දේශනාව කරගෙන යනකොට කියනෝනේ මහණෙනි මේ මම කියන කාරණාව සමාජයේ ඉන්න සාමාන්‍ය ජනතාවට පෘථග්ජනයන්ට නම් තේරෙන එකක් නෑ. මොකද බුදුහාඳුරු දේශනා කරපු ධර්මය හරියට තේරෙන්න නම් අඩුම ගානේ සෝතාපන්න ඵලයටවත් පත් වෙන්න ඕන. මොකද හේතුව සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක් තුල විචිකිච්ඡාව නැහැ. ඒ නිසා ඒක නා පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. සෝතාපන්න ඵලයටවත් පත් වෙච්ච නැති කෙනෙක් මේ පිළිබඳව සැකමතු කරගන්න බැරි කමක් නැහැ. එතකොට පින්වත්නි ඒ සැකය පවා තුනී කරගන්න අපි උනන්දු වෙන්න ඕන. එහෙම උනන්දු වෙනවා නම් අපිට යම් කිසි දෙයක් තේරුම් ගන්න බැරි කමක් නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ තුල ඉන්නවා නම් ඒක පුදුම ශක්තියක්. ඒක මේ බොළඳ එකක් නෙවෙයි. දැන් අපි තමයි මේක බොළඳ තැනකට පත් කරලා තියෙන්නේ. මේ ත්‍රිපිටකය තුල අන්තර්ගත 84000 ධර්මස්කන්ධය විමසනකොට අභිධර්ම පිටකය පිළිබඳව පරිශීලනය කරනකොට පැහැදිලි වෙනවා පින්වත්නි මේ බුදුහාමුදුරුවෝ මොන තරම් වටින ගැඹුරු පැහැදිලි කිරීමක්ද කරලා තියෙන්නේ කියලා. කිසිම කෙනෙකුට ඒ පිළිබඳව තර්ක කරන්න පුළුවන් කමක් නැහැ. මතක තියාගන්න විවිධ පුද්ගලයෝ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ධර්මය සමහරක් වෙලාවට වාදයට යොමු කරන තැන් තියෙනවානේ. දැන් භික්ෂුන් වහන්සේලාම සමහරක් විට ඒක කරනවානේ මේ සමාජයේ. ත්‍රිපිටකය තුල තියෙන යම් කරුණු කාරණා තර්ක කරන තැනට වාද කරන තැනට පත් කරලා තියෙනවා ලක් කරලා තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඔය ඇත්ත තේරුම් ගත්තේ නැති කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ සම්බුද්ධ ශාසනය මෙච්චර කාලයක් නිර්මලව පවිත්‍රව පැවතුණු මේ සම්බුද්ධ ශාසනය විනාශ කිරීමේ යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒක පින්වත්නි බුදුදහම විනාශ කරන්නම ගේන එකක් නෙවෙයි. බෞද්ධ සමගිය නැති කිරීමේ පදනමින් ඇති කරගත්ත එකක්. අන්න එයට භාවිතා කරන යම් ඉත්තන් ඉන්නවා. ඒක හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න මම මේ කියන කාරණාව මේ රටේ ඉතිහාසය විකෘති කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඉතිහාසය හොඳට දන්න මිනිසුන්ට විතරමයි. එහෙනම් යම් කිසි පිරිසකට උවමනාවක් තියෙනවා නම් මේ රටේ ඉතිහාසය වෙනස් කරන්න ඔවුන් පාවිච්චි කරන්නේ ඉතිහාසය දන්න අයවමයි. මේ ධර්මය විකෘති කරන්න යම් කිසි කෙනෙකුට උවමනාවක් තියෙනවා නම් මේ ධර්මය විකෘති කරන්න පුළුවන්කම තියෙන්නේ ධර්මය දන්න කෙනෙකුට විතරමයි. ඒ ධර්මය විකෘති කරලා බෞද්ධ සමාජය 2කට 3කට 4කට කඩලා දාන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ ධර්මය දන්න කෙනා ඉත්තෙක් බවට පරිවර්තනය කරගත්තොතින්මයි. ඒ නිසා මම ඉල්ලන එකම ඉල්ලීම
ඒ බෙදීම් මූලික කරගෙන අපේ අය බෙදෙන එක සම්පූර්ණයෙන් නැවතිය යුතුයි. අද වර්තමානයේ ලොකු අවාසනාවක් තියෙනවා. විවිධ උදවිය විවිධ මතවාද ගෙනල්ලා බෙදෙන්න උත්සාහ කරනවා. ඒක සාර්ථක ලෙස මේ සමාජයේ දැන් කෙරෙනවා. ඒකේ ප්‍රතිඵලය මොකක්ද? බෞද්ධ සමාජය තුළ මේක මොකක්ද මේ කියලා අතරමං වෙන ස්වභාවයකට දැන්පත් වෙලා තියෙනවා. බෞද්ධ සමාජයේම කැඩිලා බිඳිලා ભેද වෙලා ගිහිල්ලා තියෙනවා. අන්න එහෙම ભેද වීමෙන් ලැබෙන ප්‍රතිඵල වෙන අයට සතුටු වෙන්න පුළුවන්. මේවා නොපෙනෙන බලවේග විසින් සමහර වෙලාවට තේරෙන්නේ නැතුව සිදුවෙන කාරණාවක් බවට පත්වෙන්න පුළුවන්. දැන් අද දවසේ මට එක කාන්තාවක් කතා කරලා කියනවා, හාමුදුරුවනේ මම පින්කමක් සංවිධානය කළා. මේ පින්කම ගැන ආරංචි වෙලා නොදන්න කෙනෙක් මට කතා කළා. හැබැයි පින්කම කරන්න බොහොම ආශාවෙන් වගේ තමයි කතා කළේ. අනේ ඔයා මෙහෙම පින්කමක් කරනවද? මමත් ආසයි, මාවත් සම්බන්ධ කරගන්න. ඉතින් කවදාකවත් දැකපු නැති කෙනෙක් බොහොම සැදැහැසිතින් කතා කරලා කොහෙන් හරි දුරකථන නැමතුම් අංකය හොයාගෙන ඊළඟට ගෙදරටත් ඇවිල්ලා දැන් පින්කනුත් කරනවලු එකට එකතු වෙලා ටික යනකොට එයාගේ වෙන අදහස් ඒ කණ්ඩායමට දානවලු. දැන් අපි දන්නවා පින්කම් කරනකොට කණ්ඩායම් ඉන්නවනේ. හොඳ වැඩ කරන්න අනේ අපි මෙහෙම දානයක් දෙනවා, අපි එකට එකතු වෙලා දානයක් දෙමුද කියලා එකතු වෙන කණ්ඩායමක් ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒ කණ්ඩායම අතරට මේ අය එනවා. ඇවිල් ඉවර වෙලා ටික මොකද කරන්නේ? අර ඉන්න කණ්ඩායමේම මනස වෙනස් කරනවා. එතුමිය මට කිව්වා, හාමුදුරුවනේ අන්තිමේදී යාඥාවක් පිටුපස යන් කියලාලු කිව්වේ. ඔය පාලි පොත් ටික වීසි කරන්න කිව්වලු. බුදු පිළිම අයින් කරලා දාන්න කිව්වලු. ලෙඩ හොඳ කරගන්න ඕන නම් එන්න මං කියන තැනට කියලා පුදුම විදියට කරදර කරාලු. මේ මට අද කතා කරලා කිව්වේ. එතකොට බලන්න පින්වත්නි, යම් ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා, පරිසං වෙන්න ඕන. මේවට මොන විදිහේ හේතු කාරණාද තියෙන කියලා අපිට හිතා ගන්න පුළුවන්කමක් නැහැ. මේ බෙදීම ඇතිකරන්න විවිධ උපක්‍රම ඇති වෙනවා. පින්වත්නි, මේ සම්බුද්ධ ශාසනය විනාශ වෙන්නෙම අපේම අය නිසා තමයි. දැන් බලන්න නිකාය ભેදය අදටත් හදාගන්න බැරි ප්‍රශ්නයක් බවට පත් වුණාද නැද්ද? පත් වුණා. කවුද හැදුවේ? රජවරු. මේ රටේ උපසම්පදාව නැති වෙනකොට හාමුදුරුවෝ ගිහිල්ලා රජතුමාගෙන් ඇව්ව, රජතුමනි අපිට උපසම්පදාව අරගෙන එන්න ඕන, අපි යන්න ඕන සියම් දේශයට රාජ අනුග්‍රහය දෙන්න. අනේ ස්වාමීනි දෙන්නම්. හැබැයි ඔය කොටසේ මහාන කරනකොට පහත් කුලවල අය එහෙම මහාන කරන්න එපා, අපිට වඳින්න බෑ. ඒ නිසා උසස් කුලවල අයම මහාන කරගන්න. අනේ හොඳයි රජතුමනි කියලා අනුමත කළා. අන්තිමේදී ගිහිල්ලා උපසම්පදාව ගෙනාවා. රජතුමාගේ නියෝගයට අදහසට කුල බල මහාන කළා. පල්ලෙය කුලවල අය කල්පනා කළා දැන් අපිට මහාන වෙන්න බැරිද? නේ අපිටත් මහාන වෙන්න ඕන. එහෙනම් අපි යනවා තවත් අමරපුර දේශයෙන් උපසම්පදාව ගේනවා. ඔන්න අමරපුර නිකාය හැදුනා. රාමඤ්ඤ දේශයෙන් උපසම්පදාව ගේනවා. රාමඤ්ඤ නිකාය හැදුනා. උඩරට අයට පහත රට නිකායන් වල මහාන වෙන්න බෑ. පහත රට ඇත්තන්ට උඩරට නිකායන් වල මහාන වෙන්න බෑ. ඕ වගේ ඇති කරගෙන අන්තිමේදී මොකද උනේ? අදටත් ගලවන්න බැරි නිකාය ભેදයක් ඇවිල්ලා තියෙනවද නැද්ද? අදටත් ඇවිල්ලා තියෙනවා. ඒකත් මහා හානියක්. දැන් මෙතෙක්කල් ඒ සිදුවෙච්ච හානිය තුල ඇතිවෙච්ච ස්වභාවය තමයි ධර්මයේ වෙනස් වුනේ නැහැ. යම් ක්‍රමවේදයන් වෙනස් වුණා. හැබැයි දැන් මේ බෙදෙන බෙදිල්ල අතිශයින් භයානකයි. මේක කොහෙන් වෙනවද කියන එකයි හිතාගන්න බැරි. මට නම් දෙන්න තියෙන එකම මතක් කිරීම තමයි ප්‍රවේශම් විය යුතුයි. එක එක්කෙනාගේ වමනාවන් සම්පූර්ණ කරන්න ගිහිල්ලා මේ වටින දර්ශනයක් අත්තරලා දාලා යනවා නම් ඒක අතිශයින් භයානක කාරණාවක්. දැන් පේනවනේ බෝන් අගේන් කියා හදාගෙන නැත්නම් රීබෝන්ද මන් දන්නේ හදාගෙන නේ විවිධ කණ්ඩායම් වල විවිධ දේවල් වලට යනවා. ඒවයි යථා ස්වභාවය නම් අපි හොඳට දන්නවා. මනෝවිද්‍යාව පිළිබඳව කල්පනා කරන දැන් බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව
ලෙඩක් හැදුනාම ලෙඩේ සනීප කරගන්න නම් වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනද නැද්ද? හම්බෙන්න ඕනනේ. දැන් බුදුරජාණන් වහන්සේ තසනීප තත්ත්වවලටපත් උනානේ. අනේ බුදුරජාණන් වහන්සේත් බෙහෙත් කරගන්න, වෙදකම් කරගන්න ජීවක වෙද මහත්තයා ළඟට ගියානේ. එතකොට එහෙම වෙද මහත්තයෙක් නැතුව ලෙඩ සනීප කරගන්නවා කියන එක ලේසි නෑනේ. එහෙම වෙද මහත්තයෙක් නැතුව ලෙඩ සනීප කරගන්න පුළුවන් පින්වත්නි යම් යම් මානසිකව ඇතිවෙච්ච තත්ත්ව තියෙනවා නම්. තේරෙනවද කියන එක? ඒකෙත් මානසිකව දැඩි ලෙස දුර්වල තත්වයකටපත් වෙලා නම් ඒත් බෙහෙතකට යා යුතුයි. හැබැයි යම් යම් හේතු කාරණා නිසා ඇතිවෙන යම් යම් සලිත වීම නැති කරගන්න Tamanට පුළුවන්. දැන් ගොඩක් වෙලාවට අපි කායික රෝගත් එක්කම මානසිකව වැටෙනවානේ. ඒ මානසික අවපීඩ නැත්නම් මානසික පීඩනය කියන එක නිසා ලෙඩේ වැඩි වෙලා පේන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. දැන් ඔය එක එක තාලවලින් කරන දේවල් දැන් බලිතොවිල් ක්‍රමය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය සමහර උදවිය සමූහ ලෙස විවිධ ඔය මේ පූජාවන් තියලා බෝධි පූජා හරි පූජාවන් තියලා ලෙඩ සනීප කරන ඒවා වෙන්න පුළුවන්. පිරිත් කියලා ලෙඩ සනීප කරන ඒවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර විදියට යාඥා කරලා ලෙඩ සනීප කරන ඒවා වෙන්න පුළුවන්. එක යායට පිට්ටනි පිරෙන්න ගෙන්නගෙන කරනවනේ නේ. ඕකේ සැඟවුණු දේ මොකද්ද කියලා තේරුම් ගන්න බෑනේ මිනිස්සුන්ට. පින්වත්නි අපේ රටේ ඉන්නවා ඇවිද ගන්න පුළුවන් වුණත් හිතෙන් ඉඩ දීලා නැති නිසා රෝදපුටු වල යන මිනිස්සු ගොඩක්. හිතින් ශක්තිය දීලා නැහැ ඇවිදින්න පුළුවන් කියන එක. ඇවිද ගන්න පුළුවන්. හැබැයි බයක් ඇවිල්ලා තියෙනවා. බය නිසා ඇවිදින්නේ නැහැ. හරි? අර වගේ වෙලාවක මොකද කරන්නේ? කකුල් දෙකේ දනිස් දෙකේ තෙල් ටිකක් ගාලා පිටත තට්ටුවක් දාලා දැන් හොඳයි නැගිටලා ඇවිදින්න කිව්ව ගමන් අර වචනත් එක්ක ඇති වෙන ශක්තියත් එක්ක ඒ කෙනාට විශ්වාසයක් එනවා මට ඇවිදින්න පුළුවන්. අනේ ඒක ඇති වෙච්ච ගමන් ඇවිදිනවා. ඇවිදිච්ච ගමන් ඊට එකක් නෑ. බුදුදහමත් අතහැරලා යන්න ලෑස්ති. හාමුදුරුවන්ටත් පහර ගහලා යන්න ලෑස්ති. ත්‍රිපිටකේ පුච්චලා දාලා යන්න ලෑස්ති. අනේ පින්වත්නි බුදුහාමුදුරුවෝ ඒ ගැන දේශනා කළා. බුදුහාමුදුරුවෝ ඒ නිසානේ කිව්වේ ගත ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්න එපා කියලා. හිත කියන එක ශක්තිමත් කරගන්න පුළුවන් නම් ඒ ගතේ ලෙඩේ පවා පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් යම් කිසි කෙනෙක් හිතනවා නම් දැන් බුදුහාමුදුරුවෝ කිසිම තැනක කියලා නැහැ පින්වත්නි ලෙඩ වෙච්ච ගමන් බෝධි පූජා තියන බෝධි පූජා තිබ්බ ගමන් ලෙඩේ හොඳ වෙනවා කියලා. හොඳට මතක තියාගන්න. ඔය කස්සපත්තේර බොජ්ජංගේම සූත්‍රවලදී කියනවානේ මේ ලෙඩ සනීපුණා කියලා. කොහොමද සනීපුණේ කියලා හිතන්නේ. මනසින් ඇති වෙලා තියෙන පීඩනයයි නැති කලේ. මනසින් ඇති වෙලා තියෙන පීඩනය. සති සම්බොජ්ජංගය, සතිය, ධම්මවිචය, විරිය මේවා වඩනකොට මේ ගැන හිතනකොට මනස සකස් වෙනවා. ඒ මනස සකස් වෙනකොට ඒ නිසා ඇතිවෙච්ච කායික රෝග සමනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකට වෙන කවුරුවත් ඕනේ නැහැ. Tamanට මේක කරගන්න පුළුවන් ධර්මයේ හොඳට දන්නවනම්. එතකොට මට කරන්න බෑ කියලා ඍණාත්මක චින්තනයක් තුල හිර වෙච්ච මිනිහෙකුට ධනාත්මක දෙයක් දීපු ගමන් ඒක නා නැගිටිනවා. හැබැයි ඒක නැගිටින්නේ පින්වත්නි කාගේවත් හයියක් නිසා නෙවෙයි. ඒ ඇහිච්ච දේ නිසා Tamanට ඇතිවෙච්ච ශක්තිය ඒ ආත්ම විශ්වාසය Tamanට ඇති කරගන්න පුළුවන් නම් ඔය කාපස්සෙවත් යන්න දෙයක් නැහැ. හොඳ කරගන්න පුළුවන්. එතකොට මතක තියාගන්න විවිධ දේවල් එනවා. අලුත් දේවල් එනවා. වෙනස් වෙවි දේවල් එනවා. අපි ප්‍රවේශම් විය යුතුයි. ඕකනේ අපේ සෝමහාමුදුර අපට පැහැදිලි කළේ. මේ ප්‍රදේශයේ සෝමහාමුදුරගේ බණ ටික හම්බුණානේ. මීට අවුරුදු 17කට 18කට ඉස්සෙල්ලා සෝමහාමුදුර බණ කිව්වනේ. එතකොට පැහැදිලි කරන්නේ මේ එක දෘෂ්ටි පස්සේ යන්න එපා. තමන්ගේ හිත හදාගෙන ජීවන රටාව ගෙන යන්න කියලා. අපිට ඉතිහාසයේ යම් තැන්වල වැරදිච්ච තැන් තියෙනවා. ඒ තැන් පිළිබඳව කල්පනා කරලා අපි තේරුම් ගන්න ඕනේ. දැන් බලන්න දේවාල සංකල්පය ආවේ කොහොමද? හරි. දැන් ඒ ගැන කල්පනා කරන මම මේ කිසිම ආගමකට දොස් කියනව නෙවෙයි. අපි තේරුම් ගන්න ඕන ඇත්තක් තියෙනවනේ. දැන් කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් පිරිතකට ලෙඩ සනීප කරන්න පුළුවන් කියලා අර මානසික සුවය තමයි මතක තියාගන්න. නැත්තම් වට කරගෙන පිරිත් කිව්වත් එහෙම හොද කරන්න පුළුවන්කම නැහැ. මොකද හේතුව? පිරිත් කියලා ලෙඩ නවතිනවා නම්, පිරිත් කියලා වයසට යන එක නවතිනවා නම්, පිරිත් කියලා මැරෙන එක නවතිනවා නම් බුදුහාමුදුරුවෝ වෙන මොකක්වත් කියන්නේ පිරිත් කිය ඉන්න කියනවානේ. බෝධි පූජා තිය ඉන්න කියනවානේ. දැන් අපේ අය බෝධි පූජා තිබ්බහම වයසට යන්නේ ලෙඩ වෙන්න, මැරෙන්නේ නැහැ, ප්‍රශ්න එන්නේ නැහැ කියලා හිතනවා. පිරිත් කියව ගත්තාම ලෙඩ වෙන්නේ නැහැ, වයසට යන්නේ නැහැ, මැරෙන්නේ නැහැ, ප්‍රශ්න එන්නේ නැහැ කියලා හිතනවා.
ඊට පස්සේ බෝධි පූජාව තිබ්බත් ඔන්න ප්‍රශ්න එනකොට තිබ්බට වැඩක් උනේ නැහැ. ඊළඟට දොස් නගනවා. මතක තියාගන්න දොස් නගන්නේ ඇයි? අපි හරියට බුදුදහම තේරුම් ගත්තේ නේ. අනේ බලන්නකො බුදුහාමුදුරු දේශනා කරපු විදිය. මට නම් කෙනෙක් සුගතියට යවන්නත් බෑ, දුගතියට යවන්නත් බෑ. ඒක තීරණය කරන්නේ තමයි. එතකොට මේ සංසාර ගමනේ විඳින්න වෙන දුක් අපිට අනිවාර්යෙන් විඳින්න වෙනවා. යම් යම් සහනයක් හම්බෙයි. ඒක නැහැ කියලා මං කියන්නේ නෑ. හැබැයි පින්වත්නි උරුම දුක උරුම වෙනවමයි. ඒකට තමයි සසරෙන් එතර වෙන්න කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ. විදර්ශනා වඩලා තණ්හාව දුරින්ම දුරු කරගන්නට කියලා කිව්වේ අන්න ඒ හේතුව නිසායි. දැන් බලන්න සමහර උදවිය දේවාලවලට යන පූජා වට්ටි අරගෙන. හරි. දැන් ඔකට සෝමහාමුදුරුවෝ පැහැදිලි කරානේ ලස්සනට. මේක එක දෘෂ්ටි. දැන් ඒක ඉතිහාසය ගැන කල්පනා කරනකොට මොකක්ද උනේ? අපි මේවා කියලා තියෙන නමුත් දැන් ආයේ මතක් කරන්න වෙලා තියෙනවා මේ එක එක දේවල් එනකොට. ගොඩක් දෙනෙක් මේව දාලා යන්න හදනවා. ඒකේ වෙන්නේ තර සමගිය නැතිකම නිසා. ඒකයි ප්‍රධාන හේතුව. ඉතින් කොහොම හරි කමන්නේ පිරිස අපි කල්පනා කරවන්න ඕන බුද්ධිමත් තාලයකට. දැන් ඔය පෙර රජදරුවෝ Hindu කාන්තාව විවාහ කරගත්තනේ. එතකොට විවාහ වෙනකොට අපි දෙන්නේ නෙවෙයි එක්කෙනෙක් වෙනවනේ. මේ එක්කෙනෙක් උනේ රජවරු. හොඳේ. සාමාන්‍ය මිනිස්සු නෙවෙයි රජවරු. රජවරු ඒ විදියට හිතුනාම දැන් නෝන Hindu මහත්ය බෞද්ධ දෙන්නට තැන් දෙයකට යන්න බෑ. මොකද කලේ පන්සලත් එක්ක කතා කරගෙන අනේ හාමුදුරනේ අපේ නෝනට වඳින්න කෝවිලත් මේකෙම හදමුද කියලා ඔන්න හැදුවා. හරි. ඒතර විවිධ යාඥාවල් එයි. ඒවා බෞද්ධ ස්වරූපයෙන් එයි. විවිධ ආගම්වල ස්වරූපයකින් එයි. හැබැයි මට ඔය හැම ආගමකම අයට මේක කියන්න ඕන. බෞද්ධ වේවා, කතෝලික වේවා, මුස්ලිම් වේවා, හින්දු වේවා ඕනම ආගමක කෙනෙක් ඉන්නවා නම් මේක මෙන්න මේ ටික අහගන්න. මොකක්ද? ඉපදුණු කෙනෙකුට වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක, ප්‍රශ්න ඇති වෙන එක නවත්තන්න කිසිම කෙනෙකුට බෑ. ඒක නවත්තන්න පුළුවන්කම ලැබෙන්නේ උපතට හේතු වෙච්ච තණ්හාව දුරු කරපු දාටයි. තණ්හාව දුරු කරන්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම විදර්ශනාව වැඩි යුතුමයි. ඒ විදර්ශනා වඩන්න තමන්ගේ හිත හදාගත යුතුමයි. එහෙනම් අපිට මේ දුකෙන් මිදෙන්න නම් ආයේ කවුරුත් නැහැ පින්වත්නි. තමන්ට තමන් විතරමයි. ඉතින් මේ දේශනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නේ තමන්ගේ ජීවිත ගමන ගැන වගකීමක් අරගන්නට ඕනේ. එහෙම ජීවිතය පිළිබඳව වගකීමක් අරගෙන ජීවිත ගමන සාර්ථක කරගන්න උනන්දු වෙන්න. ඒ සඳහා මේ දම් දෙසුම ඔබට අපට රටට කාටත් හිතසුව පිණිසම හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද දින බලාපොරොත්තු වන පින්කම ඊටාම හොඳින් සම්පූර්ණත්වයට පත් කරලා ගලහේනවත්ත හිඳගොල්ල කුරුණෑගල ලිපිනේ පදිංචි දැනට කුවේට් රටේ සේවයේ යෙදී සිටින RGI කුමාරි මහත්මිය බලාපොරොත්තු වන පරිදි පෙබරවාරි මාසේ 7 වන දින 65 වන උපන්දිනය සමරන RG කරුණාවතී මණිකේ උපාසිකා මාතාවට මේ සිදු කළ පින් බල මහිමයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානසික සුවය දෙවියන්ගේ රැකවරණය සැලසේවා. ඒ වගේම 16 වන උපන්දිනය සමරන කෞෂි හිමාශා දියණියට 2020 12 වෙනි මාසේ 27 වන දින උපන්දිනය සමරන්නට යෙදුණු 68 වන උපන්දිනය සමරන්නට යෙදුණු සුසිලා මාග්‍රට් ජයමාන්න මෑණියන් ඒ වගේම RG අබේරත්න ඇතුළු පවුලේ සියලු දෙනාටම දෙවියන්ගේ රැකවරණින් කායික මානසික සුවපත්භාවය සැලසේවා. ඒ වගේම විශේෂයෙන් චෙනුල් සස්මිත මෙතුලි උමේෂා යන ඒ දූපුතුන්ට කරන කියන අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න දෙවියන්ගේ රැකවරණය සැලසේවා. ඒ වගේම විශේෂයෙන් ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහා සංඝරත්නයට නිරතුරුවම දම් දෙසුම් ශ්‍රවණය කරන්න ඔබට ඉඩකඩ සලසා දෙන වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මැතිතුමන් ඇතුළු කොට ඇති පවුලේ පින්වත් සියලු දෙනාටමත්
ඒ වගේම වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ඔබව අපව රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, අසනීප තත්ත්වවලට පත්වෙච්ච ඇත්තන්ට කාටත් දෙවියන්ගේ රැකවරණය අත්පත් වේවා. දෙවියොත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ වගේම බලාපොරොත්තු වන පරිදි මීට මාස 5කට පමණ පෙර ආතුව ජන්මාන්තර ගතවන්නට යෙදුණු NV ගාමිණී සුනිල් නාවිමන පියාණන්, ඒ වගේම වසර 3කට පමණ පෙර ආතුව මිය පරලෝ සැපත් සීදර නෝනා මෑණියන් ඇතුළු කොට ඇති කොයි කාගේත් නමින් මිය ගිහිලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිත මිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙතොත් ඒ හැමෝම මෙපින් අනුමෝදන් වේවා. ඒ අයගේ භව ගමන් සුවපත් භාවයට පත් කර ගනිත්වා. සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. මේ හැම ආකාරයකින්ම රැස් කරගත්තු සකල කුසලානිසංසයන්ගේ බලයෙන් නමින් මියගිය සිළුම ඥාතීන්ටත් අප සිළු දෙනාටමත් සසර දුකින් නිතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ පෙබරවාරි මාස 7 වන දින 65 වන ජන්මදිනයේ සමරන ආර්.ජී. කරුණාවතී මැණිකේ මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. මෙම පින්කම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුරුණෑගල හිඳගොල්ල ගලහීනවත්ත ලිපිණෙහි පදිංචි දැනට කුවේටි සේවයේ නියුතු ආර්.ජී.අයි. කුමාරී මහත්මියයි. එතුමියටත් සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.